හරි අපි අද කතා කරන්නේ KSP කොටසේ තියෙන පොදු අයන ආචරණය සම්බන්ධ තියරි සහ ඒ වලින් ලැබෙන ගැටලු ගැන. හරිද? අපි ඉස්සෙල්ලා බලමු මොකද්ද මේ පොදු අයන ආචරණය කියන්නේ කියලා. දැන් මෙහෙමයි ඔන්න මම AgCl කුට්ටියක් අරගෙන ජලයේ යම් පරිමාවක් තියෙන බීකරයකට මේ AgCl කුට්ටිය දානවා. හරිද? දැම්මොත් මොකද්ද වෙන්නේ? ඉස්සෙල්ලා DAV ටික DAV පල්ලෙහාට යනවද? නෑ එහෙම අපි හිතන්නේ නෑ. ඇත්තටම වෙන්නේ එහෙම. මෙහෙම පල්ලෙහාට මේක දාපු ගමන් චුට්ටු DAV තමයි පල්ලෙහාට යන්නේ. හැබැයි අපි එහෙම හිතන්නේ අපි කියන්නේ මෙන්න මෙහෙමයි. එක සැරේට මේක පතුලටම යනවා. පතුලට ගිහින් උඩ බලනවා. ඊට පස්සේ උඩ බැලුවට එයාට පේන්නේ වතුරනේ. ඊට පස්සේ මොකද වෙන්නේ? එයා සාමාන්‍ය පරිදි Ag+Cl- අයන ලබා දෙන මේ කොටසක් දීවිමින් මේ අයන ලබා දෙනවා. එක්තරා මොහොතදී මේ වේගය සමාන වෙලා ගතික සමුද්‍ර අවස්ථාවක් පත් අපි කලින් කතා කරානේ. ඒ කියන්නේ දියවීම පමණක් නෙමෙයි අයන එකතු වෙලා අවක්ෂේප සෑදීම සිද්ධ වෙනවා. ඒතර කොහොම හරි මේ උඩ තියෙන ද්‍රාවණයේ අයනික ගුණිතය KSP සමානයිනේ. පතුලේ අවක්ෂේපයක් තියෙන හින්දා. එතකොට අපි මෙයාගේ ද්‍රාව්‍යතාව මේ මොහොතේදී මෙයාගේ ද්‍රාව්‍යතාව x මවුල ගන්න ඩෙසිමීටර කියලා හිතමු. මොකද ද්‍රාව්‍යතාවය කියන්නේ? මේක ඝන ඩෙසිමීටර එකක ද්‍රාවණයකට දැම්මොත් දියවන මවුල ගාන. x මවුල ගානක් දිය වෙනවා නම් Ag+ x මවුල ගානක් හැදෙනවා. Cl- x මවුල ගානක් හැදෙනවා. ඊට පස්සේ අපි KSP ප්‍රකාශය ලියලා අපිට මේ x අගේ හොයන්න පුළුවන්. KSP සමාන Ag+x සාන්ද්‍රණය Cl- සාන්ද්‍රණය KSP ගේ එකවරක් 10යි Ag+ සාන්ද්‍රණය x මේකත් x ඉතින් x වර්ගනේ. ඒතර x සමාන වෙන්නේ එකවරක් 10 5යි මවුල ගන්න ඩෙසිමීටරයට. ඒතර දැන් මේ අපි හෙව්වේ අවක්ෂේපයක් වතුරේදී කරා නම් එයාගේ ද්‍රාවිතාවය කොච්චරද කියලා. හරිද? දැන් අපි බලමු මේ අවක්ෂේපක මම දිය කරනවා සෝඩියම් ක්ලෝරයිඩ් 0.01 මවුල ගන්න ඩෙසිමීටරයට සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක දිය කරොත් එතකොට ඇති වෙන තත්ත්වය ගැන චුට්ටක් බලමු. හරිද? දැන් ඉස්සෙල්ලා මොකද වෙන්නේ? මේක මේ ද්‍රාවණයට දාපුවා මේ අවක්ෂේ පතුලටම යනවා. ඒක පතුලට ගියා. ඒක උඩ බලන්න. මොනවද යාර පේන්නේ උඩ? Na+ පේනවා Cl- අයන පේනවා. හරිද? ඒතර එයාට පොඩි අවුලක් වෙනවා. ඒ මොකද? එයාගේ ඉන්න අයනයක්ම මෙයා දිය වෙන්න කලින් ද්‍රාවණය තුළ ඉන්නවා. හරිද? ඉතින් ඒ නිසා මේ AgCl දිය වෙන්න කලින් Cl- කෙනෙක් මේ ද්‍රාවණයේ ඉන්නවනේ. අන්න ඒ අයනය අපි හඳුන්වනවා පොදු අයනයක් කියලා. මොකද්ද පොදු අයනයක් කියන්නේ? ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාවෙන් ඒ අයනය ලැබෙන්න පෙර සිටම ආරම්භයේ ඉඳන්ම ඒ අයනෙම ඉන්නවනම් ඒක අපි පොදු අයනයක් කියලා හඳුන්වනවා. දැන් හිතන්න පොදු අයනයක් හින්දා මෙයාගේ ද්‍රාව්‍යතාවයට මොකක් හරි වෙනසක් වෙයිද කියලා අපි බලමු. දැන් ජලයේදී දිය වෙච්ච ප්‍රමාණයයි මෙතෙන්දී දිය වෙන ප්‍රමාණයයි නැත්නම් ද්‍රාව්‍යතාවයයි අතර වෙනසක් තියෙනවද කියලා බලමු. අපි ඒක y කියලා දාගමු කොහොම වුණත්. ඒතර Ag+ සාන්ද්‍රණය y. හැබැයි Cl- සාන්ද්‍රණය y ධන 0.01යි. හරිද? ඒ කියන්නේ මේ ද්‍රාවණයේ Cl- ආකාර දෙකකට ලැබෙන එකක් තමයි ආරම්භයේ ඉඳන් ඉන්න Cl- සාන්ද්‍රණයයි අවක්ෂේපයේ දී වෙලා ලැබෙන Cl- සාන්ද්‍රණය කියලා Cl- සාන්ද්‍රණ ආකාර දෙකකින් ලැබෙනවා. එතකොට දැන් මෙන්න මේක තමයි මේ මුළු ද්‍රාවණයම Cl- සාන්ද්‍රණය කියලා කියන්නේ. එතකොට පොඩ්ඩක් හිතන්න මේකේ ඉදිරි නැඹුරුව මම සුළු කළ පර වෙන්නන්න පුළුවන්. පොඩ්ඩක් හිතමු. දැන් හිතන්න ඔන්න අරපු දොරක් තියෙනවා. ඒ දොර ඉස්සරහා කවුරුවත් නැත්නම් අපිට දොර හොඳට වහන්න පුළුවන්. හරිද? හැබැයි ඒක සමාන ඒ අවස්ථාව සමාන කරන්න පුළුවන් අවක්ෂේපයක් වතුරේ දිය කිරීමට. හිතන්නකො දොර ඉස්සරහින් කවුරු හරි ඉන්නවා. එතකොට අපිට දොර ඉදිරියට අරන් යන්න පුළුවන්ද? බෑනේ. අන්න ඒ අවස්ථාව සමානයි මෙන්න මේ අවස්ථාවට. ඒ මොකෝ මේකේ AgCl දිය වෙන කලින් ඉඳන් Cl- කෙනෙක් උඩ ද්‍රාවණයේ ඉන්නවා. ඒ නිසා මෙයාගේ ඉදිරි නැඹුරුව මොකද වෙන්නේ? අඩුවීමක් සිද්ධ වෙනවා. එහෙනම් වතුරේ දිය වෙන ප්‍රමාණයට වඩා පොදු අයනයක් ඉන්න තැනකදී ද්‍රාව්‍යතාවය මොකක් වෙනවද? අඩුවීමක් සිදු වෙනවා. අන්න ඒකට තමයි කියන්නේ පොදු අයන ආචරණය කියලා. දැන් අපිට අත්‍තරම මේ අගේ හොයලා පෙන්නන්න පුළුවන්. දැන් කොහොම වුණත් මේ උඩ ද්‍රාවණයේ අයනික ගුණිතය KSP ට සමානයි. ඉතින් අපි මෙහෙම KSP ප්‍රකාශ ලිව්වා. එකවරක් 10 10. හැබැයි දැන් මෙතන Ag+ සාන්ද්‍රණය y Cl- සාන්ද්‍රණයට එන්නේ ගුණ කිරීම y ධන 0.01. මොන දැන් විශේෂ කතාවක් කියන්න තියෙනවා. මේ පොදු අයනේ කියන්නේ ආරම්භයේ ඉඳන් හිටපු සාන්ද්‍රණයේ තියෙන්නේ. ආරම්භයේ තිබිච්ච සාන්ද්‍රණයේ තියෙන්නේ. මේ තියෙන අවක්ෂේපයෙන් ලැබිච්ච ඒ අයනේ සාන්ද්‍රණයනේ. අවක්ෂේපයෙන් ලැබෙන ටික ඉතාමත්ම කුඩා කියලා අපිට සලකන්න පුළුවන්.
ඒක සලකන්නේ ඒක අපි උපකල්පනයක් විදිහට කරනවා. ඒක උපකල්පනේ සාධාරණීකරණය කරන්නේ දැන් අවක්ෂේපේ වතුර දී කරොත් වතුර දී කරොත් දීවන ප්‍රමාණය අපි කලින් හෙව්වා. ඒක එකවරක් දහර 5යිනේ. එතකොට මෙතෙන්දි ද්‍රාව්‍යතාවය ඊටත් වඩා අඩු වෙන්නේ. අපි නිකන් හිතමු එකවරක් දහර 6යි කියලා. හැබැයි අපි හරියටම මේ අගේ දන්නේ නැහැ. මේ මොහොතේ ද්‍රාව්‍යතාවය දන්නේ නැහැ තාම. ඒත් අපි මේ එකවරක් දහර 6යි කියලා. ඒක මම සැසඳුවේ ජලයේ දිය වෙන්නේ එකවරක් දහර 5ක මවුල ගන්නන්නේ. ගන්න ඩෙසිමල් එක දිය කරොත් ද්‍රාව්‍යතාවය අපි කිව්වේ. මෙතන දියවන ගාන ඊටත් වඩා අඩු වෙන්න ඕනේ. ඒ නිසා තමයි එකවරක් දහර 6ක් කියලා අගයක් මම කිව්වේ. එතකොට බලන්න එකවරක් දහර 6යි එකවරක් 10න් දෙකකුයින් එකතු කරන්න තියෙන්නේ. එතකොට මේක නොසලකා හරින්න පුළුවන් නේද? එහෙනම් මේ ගණන් හදනකොට ගොඩක් වෙලාවට අවක්ෂේපයේ ද්‍රාව්‍යතාවයෙන් ලැබෙන ඒ අයනයේ සාන්ද්‍රණය නොසලකා හරිනවා. එතකොට මේ මුළු ද්‍රාවණයේ සමස්ත සාන්ද්‍රණය කියලා ගන්නේ මේ අයනයේ සමස්ත සාන්ද්‍රණය Cl- ගේ සමස්ත සාන්ද්‍රණය කියලා ගන්නේ ආරම්භයේ ඉඳන් හිටපු සාන්ද්‍රණය. ඉතින් මේ ගණන් ගොඩකදී අපි මේ පොදු අයන සාන්ද්‍රණය හොයනකොට අවක්ෂේපයෙන් ලැබෙන සාන්ද්‍රණය නොසලකා හරිනවා. එතකොට බලන්නකො එතකොට එන උත්තරේ එකවරක් 10 10 සමානයි y ගුණ කිරීම එකවරක් 10 2. එතකොට අපිට y ගියාගේ හොයා ගන්න පුළුවන් එකවරක් 10 8යි මවුල ගන්න ඩෙසිමීටර කියලා. දැන් ඔයාලට පේනවා ඉස්සෙල්ලා වතුර දී කරා නම් මේ AgCl කුට්ටියම එකවරක් 10 5ක ද්‍රාව්‍යතාවයක් ආවේ. නමුත් දැන් NaCl ජලීය ද්‍රාවණයක මේ අවක්ෂේප දී කරොත් දැන් ලැබෙන ද්‍රාව්‍යතාවය එකවරක් 10 8යි. එතකොට ඔයාලට පේනවා පොදු අයනයක් ඉන්නකොට ද්‍රාව්‍යතාවයේ අඩුවීමක් සිද්ධ වෙලා තියෙනවා. හැබැයි පොඩි දෙයක් කියන්නම්. දැන් අපි පොදු අයනයේ සාන්ද්‍රණය හොයනකොට අවක්ෂේපයෙන් ලැබෙන ටික නොසලකා හරින්නේ අර ආරම්භයේ ඒ හිටපු ඒ අයනයේ සාන්ද්‍රණය සැලකිය යුතු තරම් විශාල වෙනවා. ඒ කියන්නේ අවක්ෂේපයෙන් ලැබෙන ටික අර කලින් ඉඳන් හිටපු අයනයේ සාන්ද්‍රණෙත් එක්ක සසඳනකොට ඊටාත්ම කුඩා නම් විතරයි අවක්ෂේපයෙන් ලැබෙන ටික නොසලකා හැරලා අර කලින් ඉඳන් හිටපු අයන සාන්ද්‍රණය ආදේශ කළ ගාන හදන්නේ. හරිද? හැබැයි අපිට ලැබි විභාග ගණන් බැලුවොත් ගොඩක් ගණන් වල කරලා තියෙන්නේ අවක්ෂේපයෙන් ලැබෙන ටික නොසලකා හැරීම. හැබැයි ඇත්තටම තීරිය පැහැදිලි කරනකොට මම මෙන්න මේ කතාව චුට්ටක් කියන එක කිව්වට බය වෙන්න ඕනේ නැහැ. විභාග ගණන් වල නම් ගොඩාක් වෙලාවට ඇවිල්ලා තියෙන්නේ අවක්ෂේපයෙන් ලැබෙන ටික නොසලකා හරපු ගණන්. හැබැයි එකම එක ගානක් දෙනවා 2012 විභාගෙට ආවා. ඒතකොට අවක්ෂේපයෙන් ලැබෙන ටිකත් සලකන්න සිද්ධ වෙනවා. හැබැයි ඒ ගණන් බලා ගන්න පුළුවන්. බය වෙන්න එපා. දැන් ඔයාලට අවුලක් ඇති වෙන්න පුළුවන්. එතකොට කොයි වගේ වෙලාවකදීද අවක්ෂේපයෙන් ලැබෙන ටික නොසලකා හරින්නේ? නැත්තම් ඊට පස්සේ අවක්ෂේප ලැබෙන ටික සලකන්නේ කොයි වගේ වෙලාවකදීද? එහෙම අවුල් වෙන්න පුළුවන්. එහෙම අවුල් ඇති කරගන්න එපා. මම එක ලස්සන ක්‍රමයක් කියන්නම්. දැන් මම මේ තීරියක් පැහැදිලි කරන ඕගොල්ලන්ට ඒ පොදු අයනයේ සාන්ද්‍රණය හොයනකොට අවක්ෂේපයෙන් ලැබෙන අයනයේ සාන්ද්‍රණයත් එක්ක සසඳනකොට ආරම්භයේ ඉඳන් හිටපු අයනයේ සාන්ද්‍රණය අතර සැලකිය යුතු වෙනසක් නැත්තම් අපිට දෙන්නගෙම සාන්ද්‍රණය සලකන්න සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් ගමු. NaCl ද්‍රාවණයක සාන්ද්‍රණය හිතනකො එකවරක් 10 5යි කියලා. අන්න ඒ වගේ NaCl ජලීය ද්‍රාවණයකට AgCl කුට්ටිය දානවා. එතකොට මේ විදිහට ද්‍රාව්‍යතාවය y, එතන y, එතන එක විතර අපි ද්‍රාව්‍යතාවය y කියලා අරගමු. එතකොට එක ගුණ කිරීම 10 5 ධන y. අපි දන්නවා මෙයා වතුර දී කරොත්. අපි සාධාරණීකරණය කරන්නේ එහෙමනේ. වතුර දී කරොත් ද්‍රාව්‍යතාවය කොච්චරද? වතුර දී කරොත් ද්‍රාව්‍යතාවය වෙන්නේ එකවරක් 10 5යි. හැබැයි දැන් ද්‍රාව්‍යතාවය කොච්චරද? දැන් ද්‍රාව්‍යතාවය අපි y කියලා ගත්තා. හරිද? ඒතර එකවරක් 10 5ට අඩු වෙන්න බෑ දැන් ද්‍රාව්‍යතාවය. ඒ කියන්නේ y එකවරක් 10 5ට අඩුයි. හැබැයි මේ බලන්නකෝ. එතන දැන් මේක එකවරක් 6 වගේ වුණත් මේක එකතු කරන්න පුළුවන් නේ. ඒ නිසා අපි මේ වගේ වෙලාවක ඔන්න දැන් KSP ප්‍රකාශය ලිව්වා. ඒකට ආදේශ කරා කියලා හිතන්නකෝ. එතකොට ලැබෙන්නේ මේකත් මම ගන්නවා. මේක කුඩා කියලා සලකන්න අපි දන්නේ නැහැනේ. කුඩා කියලා සලකන්න බෑ. මොකද එකවරක් 10 5යි මේක එකවරක් 10 6ක් වගේ වුණොත් එතකොට ලොකු වෙනසක් නැහැනේ. ඒ නිසා මම මේකත් සලකනවා. එතකොට අපිට එනවා වර්ගජ සමීකරණය. මේක සුළු කරාට පස්සේ වර්ගජ සමීකරණයක් වෙන මේ විදිහට. ඊට පස්සේ ඒක මම අර ax වර්ග ධන bx ධන c කියන සමීකරණ ආකාරයට ලියලා මෙන්න මේ ඍණ b වර්ගමූල ඇතුලේ b වර්ග 4ac 2 සමීකරණ ආදේශ කරනවා. එතකොට සාමාන්‍යයෙන් මෙන්න අපි ආදේශ කරොත් විදිහට ආදේශ කරන් ගියොත් අපිට ලැබෙනවා 6.18 වරක් 16යි. ඒ කියන්නේ y සමානයි මේ 6.18 වරක් 16යි. එතකොට මෙතන 6.18 නැත්නම් 0.618 වරක් 15යි. එතකොට 0.618යි 1 වරක් 15යි කියන එක එකතු කරන්න පුළුවන්. අන්න ඒකෙන් වල තේරෙනවා හදිස්සියවත් අපි මේ y නොසලකා හැරිලා මේක විතරක් ගත්තා නම් වැරදි උත්තරයක් එන්නේ අපිට. එතකොට එහෙම වුණා නම් අපිට මොන උත්තරද බලන්නකෝ. දැන් මම මෙතනින් ලැබෙන y සැලකුවේ නැත්තම් එතකොට මේක නෑනේ.
එතකොට y සඳහායිනේ එකවරක් 10 5යි. නමුත් ඇත්තටම ද්‍රාවිතාවේ කොච්චරද? 0.61ට වරක් 10 5යි. ඒ නිසා පොදු අයනේ සාන්ද්‍රණය හොයනකොට අවක්ෂේපයෙන් ලැබෙන ටික නොසලකා හරින්න පුළුවන් වෙන්නේ මෙන්න මෙයාගේ සාන්ද්‍රණය විශාල වෙනවා නම් විතරයි. එයාගේ සාන්ද්‍රණය කුඩා නම් දෙන්නගේම සාන්ද්‍රණය එකතු කරන්න සිද්ධ වෙනවා. ඒකත් ඔයාලා මතක තියාගන්න ඕනේ. හරි මම තව පොඩි උදාහරණයක් ගන්නම්. දැන් ඔන්න AgCl කියන අවක්ෂේපය 0.01 NaCl ද්‍රාවණික දී කරපු අවස්ථාවේදී ද්‍රාවිතාව පිළිගන්නේ කලින්. ඒතර අපිට ද්‍රාවිතාවේ ආවේ එකවරක් 10 8යි කියලානේ. y කියලා අපි කලින් කිව්වේ. හරිද? දැන් මම මෙහෙම දෙයක් කරනවා. ඔන්න ඉස්සෙල්ලා AgCl ටිකක් වතුරේ දිය කරනවා. මේ අර සමාන බේස් කන්දේම ජලයේ ඉස්සෙල්ලා දිය කරනවා. හරිද? ඊට පස්සේ ඒකට දානවා සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය. හරිද? හැබැයි මම ඉස්සෙල් මේකේ වෙනස මොකද්ද? මේකේ NaCl ජලීය ද්‍රාවණයට තමයි මම AgCl දැම්මේ. හැබැයි දැන් මම කරන්නේ ඉස්සෙල්ලා එක වතුරේ දිය කරලා ඒකට NaCl ද්‍රාවණයක් දානවා. හරිද? හැබැයි මේ ඉස්සෙල්ලා ජලයේ අඩු පරිමාණක දිය කරලා ඊට පස්සේ NaCl දැම්මම මෙයාගේ සාන්ද්‍රණයත් මෙතන NaCl ගේ සාන්ද්‍රණය 0.1යි තමයි කියලා හිතන්න. හරිද? දැන් ඔයාලා හිතන්න දැන් මේ වගේ මොහොතකදී අපෙන් ඇහුවොත් ද්‍රාවිතාවය කොච්චරද කියලා AgCl ගේ. එතකොට ගාන හදන්නේ කොහොමද? මේ ගණන් වලදී දැන් මෙයා පස්සේනේ දැම්මේ. හරිද? දැන් මේක නම් NaCl හිටපු තැනකටමනේ AgCl දැම්මේ. හැබැයි මේ ගණන් දෙකම හදන්නේ එකම විදියට. ඒ කියන්නේ මෙයා පස්සේ දැම්ම කියලා හිතන්නේ නැහැ. අපි දැන් AgCl කියන කෙනාගේ ප්‍රතිවර්ත ලකුණ Ag+ ධන Cl- මේ අවක්ෂේපයේ දියවීමට දාල ප්‍රතික්‍රියාවනේ. එතකොට මේකේ මෙයා දිය වෙන්න කලින් ඉඳන් Cl- කියලා කෙනෙක් ඉන්නවද මේකේ මේ අවස්ථාවේදී? දැන් අපිට හිතෙන්නේ නැහැ කියලා. නමුත් ඇත්තටම අපි මේ වගේ ගණන් හදනකොට මෙයා පස්සේ දැම්මත් එකයි මුලින් ඉඳන් හිටියත් එකයි මෙයා දිය වෙන්න කලින් ප්‍රතිවර්ත ක්‍රියාව සිද්ධ වෙන්න කලින් සම්පූර්ණයෙන් සිදුවෙන කියන්නේ සම්පූර්ණයෙන් අයනීකරණයක් විතර වෙනවනේ. අන්න ඒක ඉස්සෙල්ලම සිදු වෙනවා කියලා සලකනවා. ඒ නිසා ප්‍රතිවර්තයේ કોઈ සම්පූර්ණයේ કોઈ තියෙන අවස්ථාවකදී සම්පූර්ණ සිදු වෙන එක පස්සේ දැම්මත් අපි ඒක සලකනවා ඉස්සෙල්ලම වෙනවයි කියලා. ඒ නිසා මේ අවක්ෂේපයේ දී වෙන කලින් Cl- 0.1 සාන්ද්‍රණයක් තියෙනවා කියලා හිතලා තමයි අපි මෙතන ද්‍රාවිතය y හරි මොකක්ද සංකේතයක් දාගෙන y මෙතන y දාන කියලා ගන්න. තව උදාහරණයක් බලමු. දැන් AgCl කියන කෙනාගේ ද්‍රාව්‍යතාවයේ වතුරේදී අපිට මේ විදිහට හොයාගන්න පුළුවන්. අපි කලිනුත් ඒක හෙව්වා. මෙතන ද්‍රාව්‍යතාවය x කියලා දාලා මෙතන x මෙතන x ඊට පස්සේ Ksp ප්‍රකාශය ලිව්වා. එකවරක් 10 Ksp මෙතන x වරක් x x වර්ග. ඒතර x සමාන එකවරක් 10 5. අපි හොයාගත්තනේ මේ විදිහට ද්‍රාව්‍යතාවයේ වතුරේදී AgCl ගේ. අපෙන් අහන ඊළඟ තව ප්‍රශ්නයක්. AgCl ගේ ද්‍රාව්‍යතාවය 4න් එකක් දක්වා අඩු කිරීමට මේ ද්‍රාවණයට එකතු කළ යුතු NaCl මවුල ප්‍රමාණය නැත්නම් NaCl ස්කන්ධය සොයන්න කියලා. හරිද? ඒතර දැන් බලන්න ගාන හදන හැටි. මොකද අපිට කියන්නේ මෙතන දැන් AgCl ගේ ද්‍රාව්‍යතාවය 4න් එකක් දක්වා මේ තියෙන අගය වගේ 4න් එකක් දක්වා අඩු කරන්න නම් කොච්චරක් Cl- දාන්න ඕනද කියලා අපෙන් අහනවා. දැන් මේ ද්‍රාවණය ගත්තොත් AgCl කියන කෙනා දැන් අයනීකරණය වෙලා කොටසක් දීලා මේ Ag+ සහ Cl- දැන් තියෙනවනේ. නමුත් දැන් අපි ගාන හදනකොට මේව සිද්ධ වෙලා තියෙනවා කියලා හිතන්නේ නැහැ. හරිද? මොකද මම කිව්වා දැන් ඔන්න මේකට අපි දානවා NaCl. මෙයා සම්පූර්ණ සිදු වෙන කෙනෙක්නේ. පස්සේ තමයි දාන්නේ. හැබැයි මෙයා සම්පූර්ණ අයනීකරණය වෙන කෙනෙක්. එතකොට මෙයා දිය වෙන්න කලින් ඉඳන් දැන් Cl- මේකේ ඉන්නවා කියලා හිතලා තමයි ගාන හදන්නේ. හරිද? එහෙන් පුරුදු වෙන්න මේ ගණන් වලදී. ඒ කියන්නේ පොදු අයනයක් කියන අවක්ෂේපය දිය වෙන්න කලින් පොදු අයනයක් ඉන්නකොට ද්‍රාව්‍යතාවය අඩු වෙනවනේ. දැන් අපිට කියන්නේ මේ ද්‍රාව්‍යතාවය 4න් 1 දක්වා අඩු කිරීමට එකතු කළ යුතු NaCl මවුල ගානට ස්කන්ධෙනේ. එතකොට මෙයා දිය වෙන්න කලින් ඉඳන් මෙයාගෙන් ලැබෙන Cl- මෙතන ඉන්නවා කියලා හිතන්න. හරිද? අපි තුන් මෙතන එකතු කරපු NaCl මවුල ගාන y කියලා. එහෙනම් මෙතන Cl- y මවුල ගානක් තියෙනවනේ. හරිද? දැන් අපි ගාන හදමු. එතකොට ඔන්න බලන්න. එතකොට දැන් ද්‍රාවිතාව අපි ගමු A කියලා. එහෙනම් මෙතන Ag+ ගේ සාන්ද්‍රණය A. මෙතන A ධන y නේ.
හැබැයි මේ ඒ කියන එක දන්නෝ. මේ මොහොතේ ද්‍රාව්‍යතාවය දන්නෝ. ඒ මොකෝ? ඒ දැන් ද්‍රාව්‍යතාවය දන්නෝනේ. 4න් එකක් වැඩි කිරීම 10ට 5යි. කලින් ද්‍රාව්‍යතාවය වගේ 4න් එකක් දක්වා අඩු කිරීමටනේ එකතු කර යුතු මේ NaCl ස්කන්ධය ඇහුවේ. ඒ නිසා දැන් ද්‍රාව්‍යතාවය 4න් එකක් වරක් 10ට 5යි. ඒතකොට ඔන්න මම ඔයාලට කිව්ව නේද? අවක්ෂේ පොදු අයනේ සාන්ද්‍රණය දැන් මේක පොදු අයන ආචරණ ගන්න. ඒතකොට පොදු අයනේ සාන්ද්‍රණය හොයනකොට අවක්ෂේපයෙන් ලැබෙන ටික නොසලකා හරිනවද කියලා එහෙම පොඩි ප්‍රශ්නයක් අපිට තිබ්බනේ. ඔන්න දැන් මම හිතන විදිහට කියන්නම්. අපි මෙතන ද්‍රාව්‍යතාවය දන්නව නේද? ද්‍රාව්‍යතාවය දන්නව නම්, ඒ කියන්නේ ඒ යගේ දන්නවනේ. ද්‍රාව්‍යතාවය දන්නව නම් මතක තියාගන්න ඒ යගයත් ආදේශ කරන්න. ඒ කියන්නේ අවක්ෂේපයෙන් ලැබෙන ටික මෙතෙන්ට එකතු කිරීම සිද්ධ කරන්න. එතකොට අපිට පුළුවන් සුළු කිරීමේදී බලා ගන්න ඒක සලකන්න ඕනද නොසලකා හරින්න ඕනද කියලා. දැන් මම උදාහරණ පෙන්නන්නම්. දැන් එහෙනම් අපි හොයාගමු මෙතන ද්‍රාව්‍යතාවය 0.25 වතා 10.5යි. එහෙනම් KSP එකවරක් 10 සමානයි. ඒ ගුණ කිරීම දැන් 1.25 ගුණ කිරීම 10.5 වතාවක් 0.25 ගුණ කිරීම 10.5 ධන පයි. ඔය විදිහට. හරි දැන් අපි සුළු කරලා බලමු. මෙතන 10.5 10.5ක් වෙනවා. 0.25න් බෙදුවොත් ඒක සමානයි 0.25 ගුණ කිරීම 10.5 ධන පයි. දැන් මේක දැන් දෙකම දැම්මනේ. ඒතකොට ඔයාලට දැන් සුළු කරන්න පුළුවන් නම් මේක සලකන්න වෙනවනේ. සුළු කරන්න බැන්න ඉතින් දුසලකා හරිනවා. දැන් බලමු මොකද කරන්නේ කියලා. ඒතර මෙතන සුළු කළොත් මෙතන 100/25 කියන්නේ මේ 4 වරක් 10.5යි. ඒතර ඒක සමාන වෙන්නේ 0.25 10.5නේ. එහෙනම් මේක අර පැත්තට අරන් යන්න පුළුවන්. එතකොට ඍණ බිංදු 2.5 වැඩි කිරීම 10.5යි. එහෙනම් y සමානයි අපිට ලැබෙනවා 10.5යි 7යි 3.75 වැඩි කිරීම 10.5යි මවුල ගන්න ඩෙසිමීටරයට. ඉතින් අපි ගන්න ඩෙසිමීටර එකක ද්‍රාවණයක් සලකපු හින්දා එකතු කරන්න ඕනේ NaCl මවුල ගන්න ඩෙසිමීටර එකකට නම් කොච්චරද 3.75 වැඩි කිරීම 10.5. ඉතින් ස්කන්ධ හොයන්න නම් NaCl ගේ මෞලික ස්කන්ධයෙන් ගුණ කරනවා. එතකොට දැක්කද? දැන් අවක්ෂේපයෙන් ලැබෙන ටිකක් මම සැලකුවනේ මේ මොහොතේදී. ඔයාලට පේනවා ඒ පොදු අයනේ සාන්ද්‍රණය හොයනකොට අවක්ෂේපෙ දිය වෙන කලින් ඉඳන් හිටපු අයනේ සාන්ද්‍රණය 3.75 වරක් 10.5යි. ඒතර ඒ යගයයි අවක්ෂේපයෙන් ලැබෙන ඒ අයනේ සාන්ද්‍රණය 0.25 වතාවක් 10.5. ඒතර මේ අගයන් දෙක ඉතින් අපිට අඩු කරන්න එකතු කරන්න පුළුවන්, සුළු කරන්න පුළුවන් අගයන් දෙකක්. එතකොට එහෙනම් දැන් ඔයාලා තේරුම් ගන්න අවක්ෂේපයෙන් ලැබෙන ටික සලකන්නේ අවක්ෂේපයෙන් ලැබෙන ටිකක් සලකන්නේ ද්‍රාව්‍යතාවයේ දන්න මොහොතකදී. එතකොට ඔයාලට ගාන හදන්න පුළුවන්. එතකොට අපි ගොඩක් ගණන් වලදී කරන්නේ අවක්ෂේපයෙන් ලැබෙන ටික නොසලකා හරින එක. මොකද ඒ ගණන් වලදී අපි ඒ පොදු අයින් ඉන්න මොහොතේදී ද්‍රාව්‍යතාවය දන්නේ නැහැ. හරිද? අන්න එක චුට්ටක් තේරුම් ගන්න. බලමු ඒක මෙහෙමයි කියලා තියෙන්නේ. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ KSP ගේ දත්තයක් විදිහට දීලා අපෙන් අහනවා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ සංතෘප්ත ද්‍රාවණයක Mg2+ අයන සාන්ද්‍රණය හොයන්න කියලා. මොකද මේ සංතෘප්ත ද්‍රාවණයක් කියලා කියන්නේ? දැන් සංතෘප්ත ද්‍රාවණයක් කියලා කියන එකේ තේරුම තමයි පතුලේ අවක්ෂේපයක් තියෙනවා. හරිද? එහෙම අනිවාර්යෙන් පතුලේ අවක්ෂේපයක් තිබ්බොත් උඩ ද්‍රාවණය අයන වලින් සංතෘප්තයි. හැබැයි පතුලේ අවක්ෂේපයක් නොමැතිවත් සංතෘප්ත ද්‍රාවණයක් ලැබෙන්න පුළුවන්. මොකද ඔයාලට මතක ඇති KSP කියලා කියන්නේ අවක්ෂේපයක් පටන් ගන්න මොහොතේදී හෝ අවක්ෂේපයක් හැදුනට පස්සේ මේ උඩින් තියෙන ද්‍රාවණයේ අයනික ගුණිතයට. එතකොට මේ මොහොතේදී ද්‍රාවණය සංතෘප්තයි. එක්ක අවක්ෂේපයක් හැදෙන්න පටන් ගන්න ඕන මෙන්න තියෙන අවස්ථාවේදී හරි නැත්නම් අවක්ෂේපයක් හැදුනට පස්සේ මේ ද්‍රාවණය අයන වලින් සංතෘප්තව පවතිනවා. ඒ නිසා දැන් මේ වගේ සංතෘප්ත ද්‍රාවණයක Mg2+ අයන සාන්ද්‍රණය හොයනකොට ඔයාලා හිතන්න පතුලේ අවක්ෂේපයක් තියෙනවා. හරිද? එතකොට එයා දීලා තමයි මේ Mg2+ සහ OH- අයන ලැබිලා ද්‍රාවණය සංතෘප්ත වෙන්නේ. හරිද? එහෙනම් අපි මෙයාගේ ප්‍රතිවර්ධක ප්‍රතික්‍රියා ලියනවා. ඊට පස්සේ ද්‍රාව්‍යතාවය අපි ගමු x මවුල ගන්න ඩෙසිමීටරයට කියලා. ඒතර මෙයාටවත් x මවුල ගන්න ඩෙසිමීටරයට වෙනවා. මෙතන ඒතර 2x මවුල ගන්න ඩෙසිමීටරයට එනවා. හරිද? ඊට පස්සේ අපි KSP ප්‍රකාශනය ලියනවා. KSP සමාන වෙන්නේ Mg2+ සාන්ද්‍රණය ගුණ කිරීම OH- සාන්ද්‍රණය. හරිද? හැබැයි මෙතන ස්ටොයික් විදිහට දෙකක් ඉඳන් මෙතෙන්ට වර්ගයක් දාන්න ඕනේ. දැන් මේක KSP ප්‍රකාශනයේ මෙන්න මේකට කියනවා අයනික ගුණිතය කියලා. හරිද? ඒ නිසා ඔයාලට මම මතක් කිරීමක් කරන්න අයනික ගුණිතය ලියන්නේ KSP ලියන විදිහටම. දැන් මෙතෙන්දී අපි ස්ථිර වශයෙන්ම අවක්ෂේපයක් හැදිලා සංතෘප්ත ද්‍රාවණය ලැබිච්ච නිසා මේ ද්‍රාවණයේ අයනික ගුණිතය කිලිම KSP සමාන කරලා තියෙනවා. මේ ගණනක් පුළුවන්. නැත්නම් KSP සාමාන්‍ය KSP ප්‍රකාශයක් ලියන විදිහට ප්‍රකාශනය ලියනවා.
ඊට පස්සේ අපි ආදේශ කරනවා KSP සමාන 1 වරක් 4 වරක් 10 හැරින 12යි mg2 x මෙතන x 2යි x ගේ වර්ගය උතුරන 4යි x ඝනය 4 ගුණ කිරීම 10 හැරින 12. මේ කැපුවට පස්සේ 1 වරක් 10 හැරින 12යි x ඝනය. එතන අපි x ඝනය මෙහෙම ලියලා මෙතන 1 වරක් 10 හැරින පස්සේ බලමු මෙතන 3 දාමු. දැන් හිතන්නකෝ 10 හැරින 12 හරි කරන්න ඕනේ. මොකද මේ දරසක සමාන කරගන්න ඕනේ. එතන මෙතන දාන්නේ 10 හැරින 4නේ. එහෙනම් x සමානයි 1 වරක් 10 හැරින 4යි මවුල ගන්න ඩෙසිමීටර කියලා. මෙතෙන්දී ඔන්න අපිට හොයාගන්න පුළුවන් මේ වගේ සංතෘප්ත ද්‍රාවණයක mg2 අයන සාන්ද්‍රණය. හරි ඒක ඊළඟ කොටස අපෙන් අහන මෙන්න මේ වගේ දෙයක්. mg2 සාන්ද්‍රණය 4න් පංගුවක් දක්වා අඩු කිරීමට ද්‍රාවණයට එකතු කළ යුතු NaOH ස්කන්ධය අහනවා. අපි කියන්නේ දැන් මුලින් තිබ්බ 1 වරක් 4ක සාන්ද්‍රණයක් සංතෘප්ත ද්‍රාවණය mg2 ඒ සාන්ද්‍රණය 4න් පංගුව කියන්නේ මේක 4න් බෙදෙනවා. එතකොට 0.25 ගුණ කිරීම 10 4. එතකොට 25 ගුණ කිරීම 10 6ක් බවට පත් කරන්න මේකට එකතු කළ යුතු NaOH ස්කන්ධය කොච්චරද කියලා. දැන් මෙහෙමනේ. දැන් සංතෘප්ත ද්‍රාවණයන්ගේ තියෙන්නේ හරිද? එතකොට මේක අයනික ගුණිත අනිවාර්යයෙන්ම එයාගේ KSP යගේට සමානයිනේ. හරිද? එයාගේ KSP යගේට සමානව තමයි තියෙන්නේ. දැන් බලන්න. දැන් මේකේ mg2 සාන්ද්‍රණය කීයක් වෙලාද? 25 ගුණ කිරීම 10 6ක් වෙලා. මේක දන්න ඕනේ. දැන් මෙයා දැම්මට පස්සේ කොහොම හරි mg2 සාන්ද්‍රණය 25 වැඩි කිරීම 10 6ක් වෙලා. so OH- සාන්ද්‍රණය 9 ගුණ දිලට වර්ගය ලියන්න අනිවාර්යයි. මොකද KSP විදිහටමයි ලියන්නේ. ඒතර OH- සාන්ද්‍රණය තමයි අපි දන්නේ නැත්තේ. අපිට හොයන්න පුළුවන් මේකට ආදේශ කරලා මේක 25 ගුණ කිරීම 10 හැරින 6යි OH- සාන්ද්‍රණයේ වර්ගයක දන්නේ නැහැ. KSP යගේ අපි දන්නෝ 4 ගුණ කිරීම 10 හැරින 12යි. ඒක සුළු කරාට පස්සේ එතන 10 හැරින 6යි. ඒතර OH- සාන්ද්‍රණයේ වර්ගය සමානයි 4 ගුණ කිරීම 10 හැරින 6 බෙදීම 25. ඒක වර්ගමූලය ගන්න එපා. OH- සාන්ද්‍රණය නම් මෙතන ලියන්නම්. OH- සාන්ද්‍රණය සමාන වෙන්නේ 4 වර්ගමූලය 2යි 25 වර්ගමූලය 5යි මේ 10 හැරින 6 වර්ගමූලය 10 හැරින 3යි. එතකොට ඉන්නේ 4 ගුණ කිරීම 10 හැරින 4යි. එහෙනම් ඔන්න බලන්න මේකට NaOH දැම්මට පස්සේ මේ ද්‍රාවණයේ මුළු OH- සාන්ද්‍රණය 4 වරක් 4යි. දැන් මේකත් පොදු වන ආචරණ ගානක් තමයි. දැන් ඔයාලා හිතන්න මේ මොහොතේදී OH- සාන්ද්‍රණය ආකාර දෙකකට ලැබෙන එකක් තමයි මේ දාපු OH- කින් ලැබෙන සාන්ද්‍රණයයි අවක්ෂේපයේ දිය වෙලත් අනිවාර්යෙන් OH- සාන්ද්‍රණයක් ලැබෙනවා. හරිද? එතකොට දැන් මෙතෙන්දී අපි බලන්න ඕනේ අවක්ෂේපයෙන් ලැබෙන ටික සලකනොද නොසලකා හරිනොද කියලා. මොකද මම කිව්වා ගොඩක් ගණන් වලදී පොදු වෙන ආචරණ ගණන් වලදී ගොඩක් වෙලාවට අවක්ෂේපයෙන් ලැබෙන ටික නොසලකා හරිනවා කියලා. හැබැයි චුට්ටක් සැලකිලිමත් වෙන මේ ගාන හදනකොට මේ බලන්න. දැන් අපි චුට්ටක් බලමු. අපි මේ මොහොතේදී අවක්ෂේපය ද්‍රාවිතාවෙන් ලැබෙන OH- සාන්ද්‍රණය දන්නවද? ඒක චුට්ටක් බලන්න. අපි දන්නවද අවක්ෂේපයේ ද්‍රාවිතාවෙන් OH- සාන්ද්‍රණය? ඔන්න බලන්න. මම මේ MgOH2 කියන කෙනා මේ NaOH දැම්මට පස්සේ විඝටනය වෙන හැටි නැත්නම් අයනීකරණය වෙන හැටි මම පොඩ්ඩක් ලියලා පෙන්නන්නම්. ඔය විදිහටනේ අයන වලට වෙන්නේ. හැබැයි ඒක ප්‍රතිවර්තයි. දැන් MgOH2 කියන කෙනා මේක දිය වෙන්න කලින් මේ ද්‍රාවණේ OH- ඉන්නවද කියලා ළමයි ගොඩට හිතෙන්න පුළුවන් නැහැ කියලා. මොකද මේකේ පස්සේනේ NaOH දාන්නේ. හැබැයි ළමයි මතක තියාගන්න ගානක් හදනකොට මේ වගේ ගණන් හදනකොට සම්පූර්ණයෙන් සිදුවන ක්‍රියාව මුලින්ම සිදු වෙනවා කියලා සැලකනවා. ප්‍රතිවර්තව සිද්ධ වෙන ක්‍රියාව ඊට පස්සේ තමයි සිද්ධ වෙන්නේ. අපි එහෙම හිතන්නේ. ඒ කියන්නේ NaOH දැම්මේ පස්සේ වුණත් අපි ගාන හදනකොට හිතන්නේ MgOH2 මේ විඝටනය වෙන්න කලින් අයනීකරණය වෙන්න කලින් ඉඳන් මෙතන OH- මෙයාගෙන් ලැබෙන OH- මෙතන ඉන්නවයි කියලා. හරිද? ඒ නිසා අන්න එක හරි වැදගත් දෙයක්. පොදු වෙන ආශ්‍රිත ගණන් වලදී ඉස්සෙල්ලම මේ NaOH හිටියත් එකයි. මේක NaOH ඉස්සෙල්ලා හිටියත් එකයි පස්සේ දැම්මත් එකයි. අපි ගාන හදන්නේ ඉස්සෙල්ලම NaOH අයනීකරණය කරලා එයාගෙන් ලැබෙන OH- මේකේ ඉන්නවා. ඊට පස්සේ MgOH2 දියවෙන්න පටන් ගන්නවා. හරිද? ඒ නිසා දැන් බලන්න එහෙනම් මෙතන Mg2+ සාන්ද්‍රණය අපි දන්නවා 25 ගුණ කිරීම 10^6යි කියලා. හරිද? එතකොට දැන් අපි මේ ගාණෙන් හොයාගත්ත OH- සාන්ද්‍රණය 4 වරක් 10^4යි කියලා. දැන් මේ 25 වරක් 10^6 ලැබෙන්නේ කාගෙන්ද? ඒක ලැබෙන අවක්ෂේපයෙන්. එතකොට අවක්ෂේපයෙන් මේක විතරක් නෙමෙයි
මෙයට ලබා දෙන්න මෙයා කොච්චර ලැබෙන්න ඕනද? ඒ වගේ දෙගුණයක්. ඒ කියන්නේ 50 ගුණ කිරීම 10 නැත්නම් 5 වරක් 10 5 OH- සාන්ද්‍රණය අවක්ෂේපීය ද්‍රාවිතාවයෙන් ලැබෙනවා. කරපු ඉන්නෝH සාන්ද්‍රණය නැත්නම් මූල ගන්න x නම් ඊට මෙතෙන්ට මේකත් අපි දානවා x කියලා. ඒතර මේ දෙකේම එකතුව තමයි මේ 4 වරක් 14 කියලා කියන්නේ. දැන් වලට පේනවා මෙතෙන්දී මුළු OH- සාන්ද්‍රණය ගන්නකොට දැන් ඒක පොදු අයනේ. මේ පොදු අයනේ සාන්ද්‍රණය හොයනකොට අවක්ෂේපයේ ලැබෙන ටිකත් සලකලා තියෙනවා. අපි දාපු සාන්ද්‍රණය සලකලා තියෙනවා. ඒකට හේතුව ඔයගොල්ලෝ මම දැන් කිව්වා අර ද්‍රාවිතාවේ දන්නවනම් යම් මොහොතකදී ඔයාලා ද්‍රාවිතාවේ දන්නවනම් ඒකත් එකතු කරන්න පොදු අයනේ සාන්ද්‍රණය හොයනකොට. හරි එහෙනම් 5 වැඩි කිරීම 10 රින 5 දැන් x තමයි සමාන වෙන්නේ 4 වරක් 10 4ට. එහෙනම් x සමාන වෙන්නේ 4 වරක් 10 රින 4ෙන් අඩු කරනවා 0.5 ගුණ කිරීම 10 රින 4. හරිද? එතකොට 3.5 ගුණ කිරීම 10 4ක් මවුලෙන්. ඒ කියන්නේ මෙතෙන්ට දාපුව NaOH මවුල ගන්න 3.5 වරක් 14යි. එහෙනම් NaOH ස්කන්ධ හොයන්න මොකද්ද කරන්න ඕනේ? NaOH ස්කන්ධ හොයන්න මේ 3.5 ගුණ කිරීම 10 4 ගුණ කරනවා මෞලික ස්කන්ධය 40. හරිද? එහෙම තමයි මේකේ NaOH ස්කන්ධය හොයන්නේ. දැන් මේ ගාන මම සරලව තාචුට්ටක් කියන්නම්. දැන් මෙන්න මෙහෙ පොඩ තේරුම් ගන්න. ඉස්සෙල්ලා MgOH2 ගේ සංතෘප්ත ද්‍රාවණයක් තිබ්බේ. හරිද? සංතෘප්ත ද්‍රාවණය. එතකොට මේකේ දිය වෙලා Mg2 OH- ලැබිලා තියෙනවා. දැන් මේකට දානව මොකද්ද? NaOH ද්‍රාවණයක් දානවා. එතකොට මේකේ OH- සාන්ද්‍රණය වැඩි වෙලා අපි දන්නෝ කොහොම වුණත් මේකේ අයනික ගුණිතය Ksp ට සමාන වෙන්න ඕනේ. ඒ නිසා මෙතන Mg2 සාන්ද්‍රණය අඩු වෙනවා. ඒකෙන් කතාව. දැන් මම මෙහෙම පොඩි ප්‍රශ්නයක් අහන්නම්. දැන් මේකේ Mg2 OH- තියෙනවනේ. එතකොට දැන් මෙයා දානකොටත් මේකේ Mg2 සහ OH- තියෙනවනේ. හැබැයි අපි ගාන හදනකොට මෙයා දැම්මට පස්සේ ගාන හදන්නේ ඉස්සෙල්ලම වෙලා තියෙන්නේ NaOH අයනීකරණය වෙලා Na+ සහ OH- ලබා දෙනවා. එතකොට මෙයා පොඩ්ඩක්වත් දිය වෙලා නැහැ. ඊට පස්සේ තමයි මෙයා දිය වෙන පටන් ගන්න. අන්න ඒක තමයි මේ ගණන්වල වැදගත්ම දේ. ඒක හිතන දෙයක්. එක පොඩි ක්‍රමයක් ඔයාලා හිතන්න පුරුදු වෙන මේ විදිහට මොකක් හරි පොදු අයනයක් දැම්ම ගමන් ඔයාලා ඉස්සෙල්ලම කරන්නේ ඒ පොදු අය කියන්නේ මුලින් ඉන්න කෙනා අයනීකරණය කරනවා. ඒක එතනින් මේ පොදු අයන ලබා ගන්න. ඊට පස්සේ තමයි අවක්ෂේපදී කරලා ඒ පොදු අයන ලබා ගන්නෙ. ඒ නිසා තමයි මම මේ ගානේ Mg2 මේ MgOH2 විඝටනය වෙන්න කලින් ඉඳන් OH- ප්‍රමාණයක් මේකේ ඉන්නවා කියලා සැලකුවේ. හරිද? ඒ අනුව තමයි මෙතන Mg2 25 ගුණ කිරීම 10/6ක් තිබ්බේ. එතන මෙයා ඒ වගේ දෙගුණයක් ලැබෙන්න ඕනේ කියලා හිතුවේ. ඒ අවක්ෂේපී ද්‍රාව්‍යතාවයේ මෙයා විතර නෙවෙයි මෙයාත් ලබා දෙන හින්දා. ඒ නිසා මේ ගණන් වලදී පොඩ්ඩක් පුරුදු වෙන්න. දැන් මේක මෙහෙම දෙයක්. අපි හිතමු MgOH2 ස්පටිකයක් දානවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකට. හරි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකට මේ NaOH ද්‍රාවණයකට MgOH2 දානවා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් දානවා. එතකොට හදන විදියයි දැන් හදන විදියයි සමානයි. ඒ කිව්වේ මෙතෙන්දි අපි කරන්නේ NaOH ඉස්සර දැන් අයන වලට වෙන්නලා ඉන්නේ මේක දාපු ගමන් පතුලට වෙනවා කියවන ඊට සුඩ බලන් දිහාට OH- පොදු අයනේ පේනවනේ. මෙතෙන්දි හදන්නේ ඒ විදියම. පස්සේ තමයි දැන් හැබැයි මෙතන අවක්ෂේප ඉස්සෙල්ල හිටියේ ද්‍රාවණේ. ඒකට තමයි NaOH දැම්මේ. හැබැයි අපි ගාන හදනකොට හිතන්නේ මෙයා දිය වෙන කලින් OH- ද්‍රාවණේ ඉන්නවයි කියලා. හරිද? ඒ නිසා ඒක හරි වැදගත් දෙයක්. හරි අපි තව ගානක් බලමු. ඒක මෙහෙමයි කියලා තියෙන්නේ. ස්කන්ධය අනුව 20%ක් NaOH අඩංගු මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් නියදියක් තියෙනවලු. ඒකේ බර ග්‍රෑම් 4යි. ඒක දානවලු ජලය ඝන සෙන්ටිමීටර් 100කට දාලා හොඳට හොදවලා සමුද්‍ර තීරේ ඩහරනවලු. අපි පළවෙනි කොටසේ අහනවා පෙරණේ Mg2+ සාන්ද්‍රණය කොච්චරද කියලා. ඊට පස්සේ අහනවා මේ අවක්ෂේප සහිත ද්‍රාවණය පෙරලා ඒකෙන් ඝන සෙන්ටිමීටර් 25ක් අරගෙන HCl ද්‍රාවණයක් එක අනුමාපනය කරලා තියෙනවා. අපිට සාන්ද්‍රණය දීලා තියෙනවා. අපෙන් අහනවා අන්තලක්ෂයේදී වැවෙන පරිමාව කොච්චරද කියලා. හරි අපි දැන් බලමු ගාන හදන්නේ කොහොමද කියලා. අපි දැන් බලමු මොකද වෙන්නේ කියලා. මේ ඝනය දැන් දානවනේ වතුර 100කට මොකද්ද සිද්ධ වෙන්නේ එක සැරේටම? අපි කියලා තියෙනවා කලින් ඉඳන්ම මේ අවක්ෂේප මේ ඝනය එක සැරේටම වතුරට යනවා. හරිද? ඔන්න වතුරට ගියා. දැන් ඉන්නවා NaOH ඉන්නවා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ඉන්නවා. දැන් ඔයාලට මම දෙයක් කිව්වා. අපි මුලින්ම සිදු වෙනවයි කියලා සලකන්නේ සම්පූර්ණයෙන් සිදුවෙන ක්‍රියාව.
හරිද? සම්පූර්ණ ඊතලයක් දාලා සිදුවන ක්‍රියාව තමයි අපි ඉස්සෙල්ලම වෙනවයි කියලා සලකන්නේ. ප්‍රතිවර්ධ ක්‍රියාව සලකන්නේ ඊට පස්සේ වෙනවයි කියලා. දැන් NaOH කියන්නේ ප්‍රබල භස්මයක්. ප්‍රබල භස්ම සම්පූර්ණයෙන්ම අයනීකරණය වෙනවා. හැබැයි මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ අපි දන්නවා අවක්ෂේපයක්. ඒත් භස්මයක් තමයි අවක්ෂේපයක්. හැබැයි එතකොට එයාගේ ද්‍රාවිතාවය නැත්නම් එයාගේ විඝටනය ප්‍රතිවර්තව සිද්ධ වෙනවා. එහෙනම් අපි ඉස්සෙල්ලම කරන්නේ මේ නියදිය දැන් පතුලට ගියානේ. දැන් ඉස්සෙල්ලම දිය කරන්නේ කවුද? NaOH. එහෙනම් දැන් මොකද වෙන්නේ? මේකේ තියෙන NaOH ඔක්කොම ටික දිය වෙලා මේ ද්‍රාවණයට යනවා. ඔන්න ඊළඟට තමයි මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන කෙනා දිය වෙන්න හදන්නේ. හරිද? ඒතර මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් දිය වෙන්න උඩ බලනකොට ඔයාට පේනවා එයාගෙම ඉන්න අයන ද්‍රාවණය තුල එයා දිය වෙන්නත් කලින් ඉන්නවා කියලා. ඒතර මේ OH- කියලා කියන්නේ මොකද්ද? පොදු අයනයක්. එහෙනම් දැන් මේ ගානත් පොදු අයන ආචරණ ගානක්. එහෙනම් අපිට සිද්ධ වෙනවා අවක්ෂේපෙ දිය වෙන්න කලින් ඉඳන් හිටපු මේ අයනේ සාන්ද්‍රණය හොයන්න. හරිද? අපි ඒක හොයාගමු ඉස්සෙල්ලම. අපි බලමු නියදියේ NaOH මවුල ගාන හොයන්න. හරිද? ඒක හොයන්න නම් අපි දැනගන්න ඕනේ නියදියේ තියෙන NaOH ස්කන්ධය. ඒතර NaOH ස්කන්ධය අපිට හොයාගන්න ලේසි. ග්‍රෑම් 4කින් 4ක බලමු 120ක්. හරිද? එතකොට එන්නේ 0.8යි ග්‍රෑම්. මේක මෞලික ස්කන්ධයෙන් බෙදමු. ඒකට 40න් බෙදන්න ඕනේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මෞලික ස්කන්ධය 40යිනේ. ඒතර 0.02යි මවුල කියලා ගානක් ලැබෙනවා. එහෙනම් මෙන්න අපි හොයාගත්තා මේ ඝන සෙන්ටිමීටර් 100ක තියෙන NaOH මවුල ගාන. එයා සම්පූර්ණයෙන්ම අයනීකරණය වෙලා Na+ සහ OH- ලබා දෙන මේක A+ මෙතනත් A+, මෙතනත් A+. එහෙනම් මෙයාගේ මවුල ගානයි OH- මවුල ගාන සමාන. එහෙනම් මට දැන් හොයන්න පුළුවන් NaOH වලින් ලැබෙන OH- සාන්ද්‍රණය. හරිද? ඒක හොයන්න පුළුවන්. මේ මවුල ගාන තියෙන්නේ කොච්චර පරිමාවකද බලන්න. මේ මවුල ගාන තියෙන ඝන සෙන්ටිමීටර් 100ක. ඝන සෙන්ටිමීටර් 100 කොච්චර නම් ගුණ කරනවා 1000න්. ඒතර අපිට හොයාගන්න පුළුවන් සාන්ද්‍රණය 0.2යි මවුල ගාන ඩෙසිමීටරයට කියලා. එහෙනම් මේ තමයි අවක්ෂේපෙ දිය වෙන්න කලින් ඉඳන් ද්‍රාවණයේ ඉන්න මේ පොදු අයනේ සාන්ද්‍රණය. ඔන්න දැන් අපි බලමු ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ තමයි මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් දිය වෙන්න පටන් ගන්න. එහෙනම් දැන් අපි මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ මේ දියවීමට අදාළ ප්‍රතිවර්ධ ප්‍රතික්‍රියා ලියමු. Mg2+A+ ධන 2යි OH- A+. එතන මෙතන ද්‍රාව්‍යතාවය අපි ගමු. ද්‍රාව්‍යතාවය x නම් x මවුල ගන්න ඩෙසිමීටරයට නම් මෙතනත් x මෙතන 2යි x ධන අපි දන්නෝ OH- කලින් ඉඳන් හිටිය මෙන්න 0.2යි එයාගේ සාන්ද්‍රණය. කලින් ඉඳන් හිටපු OH- සාන්ද්‍රණය. හරිද? ඔන්න අපි සෙලියන. දැන් අපි දන්නෝ පොදු අයන ආචරණයේදී අවක්ෂේපයෙන් ලැබෙන ටික අපිට නොසලකා හරින්න පුළුවන්. මොකද අපි ද්‍රාව්‍යතාවය දන්නේ නැහැ මේ මොහොතේදී මෙයා ඉන්න 0.2 ඉන්න මොහොතේදී ද්‍රාව්‍යතාවය දන්නේ නැහැ. අපිට සසඳන්න පුළුවන්, ඒ කියන්නේ උපකල්පනයක් කරන්න පුළුවන් මේ ඉස්සෙල්ලම අවක්ෂේපයෙන් ලැබෙන ටික නොසලකා හැරියයි කියලා. එහෙම වුණොත් අපි ගණන් ටක් ගාලා හදලා පෙන්නමු. ඊට පස්සේ අපි උපකල්පනේ සාධාරණීකරණය කරමු. එහෙනම් මෙන්න KSP ප්‍රකාශය ලිව්වා. ඒතර Mg2+A+ සාන්ද්‍රණය ගුණ කිරීම OH- A+ ගේ වර්ගය එනවා. ඒතර KSP ප්‍රකාශයේ පිළියෙල ඉවරයි. දැන් ආදේශ කරා 4 වරක් 10 12 මවුල් ගණේ BM9 එකකට දාන එක හොඳයි. ඒතර Mg2+X OH- සාන්ද්‍රණය දාන්නේ 2x නොසලකා හැරලා තියෙන අවක්ෂේපය ලෙවල් ටික නොසලකා හැරියා. එහෙනම් 2 ගුණ කිරීම 10 වෙන එකේ වර්ගය එනවා. එතකොට අපිට x හොයා ගන්න පුළුවන්. මෙතන 4 ගුණ කිරීම 10 වෙන 2යි. මෙතන 4 වරක් 10 වෙන 12යි. ඒ නිසා අපිට x හොයා ගන්න පුළුවන් 1 වරක් 10 වෙන 10යි. හරිද? එහෙනම් අපිට පේනවා දැන් ද්‍රාව්‍යතාවය 1 වරක් 10 වෙන 10යි. කියන්නේ Mg2+ සාන්ද්‍රණය 1 වරක් 10 වෙන 10යි කියලා අපිට හොයා ගන්න පුළුවන්. හරිද? දැන් පොඩ්ඩක් අපි උපකල්පනයේ සාධාරණීකරණය කරමු. දැන් අපි හිතමු මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වතුරේ දිය කරා නම් එතකොට ද්‍රාව්‍යතාවය අපි හිතමු A කියලා. එතකොට මෙතන A මෙතන 2යි A. දැන් තව කෙනෙක් OH- නෑනේ මේ වතුරේ දිය කිරීම. හරිද? එතකොට ඒ වගේම අර ඉස්සෙල්ලා වගේම KSPට සමාන කරනවා. එතකොට A ගුණ කිරීම 2යි A ගේ වර්ගය එන්නේ. හරිද? එතකොට KSP එක අපි දන්නවා 4 වරක් 10 වෙන 12යි. එතකොට මෙතන නෝනේ 4යි ඒ ඝනය සමානයි 4 වරක් 10 වෙන 12යි. එතකොට ඒ ඝනය සමාන වෙන්නේ 1 වරක් 10 වෙන 12ට. එහෙනම් ඒ සමානයි 1 වරක් 10 4යි. මෙන්න බලන්න
මේ අවක්ෂේපය වතුරේ දී කරා නම් ද්‍රාවකතා එකවරක් දාලා 4යි. හැබැයි දැන් දිය කරලා තියෙන්නේ දිය වෙලා තියෙන අතරම OH- ඉන්න තැනකදී. එතකොට ද්‍රාව්‍යතාව එකවරක් දාලා 4ටත් වඩා මොකක් වෙනවද? ඒ කියන්නේ මෙතනදී දිය වෙන ප්‍රමාණය මෙයාගේටත් වඩා අඩු වෙන්න ඕන. අපි මේකවරක් දාලා 5යි කියලා. එතකොට ඔයාලට මතකද OH- ආන්නේ කලින් තිබ්බේ 2x ධන දශම 2නේ. එතකොට මේක අපි ගත්තොත් දෙකවරක් දැන් මේක එකවරක් දාලා 5ක් වගේ කියලා මම හිතුවේ මෙතෙන්දී ද්‍රාව්‍යතාවය. එතකොට එයාගේ ද්‍රාව්‍යතාවය එකවරක් දාලා 5 නම් එයාගේ දෙගුණයක්. ඒ කියන්නේ දෙකවරක් 10 5ක් වගේ OH- ලැබෙන්න ඕනේ. මේ ලාගයක් මම මේ කියන්නේ. ඒතර මේ දෙකවරක් 10 5 කියන අගයයි 10 මේ මම දෙකවරක් 10 එකයි. ඒතකොට කියනවා මේක ඊටාත්ම කුඩා අගයක් කියලා. අන්න ඒක තමයි අපි විභාගයේ උපකල්පනයේ සාධාරණීකරණය කරන්නේ. ඊළඟ කොටස මෙහිමයි කියලා තියෙන්නේ. මේකෙන් ගන්න ඕනේ 25. දැන් පොඩ්ඩක් හිතන්න. ඉතින් මේ සමස්ත ද්‍රාවණයේම තියෙන OH- මවුල ගාන කියලා අපි ගන්නේ අර මෙන්න මේ NaOH කියන ලැබිච්ච OH- ගන්න. දැන් මේ තියෙන NaOH මවුල ගාන. හරි ඒ කියන්නේ අවක්ෂේපයෙන් ලැබෙන OH- ගණන් ගන්න නැහැනේ. ඒක නොසලකා හැරෙන්න තියෙන මේකේ තියෙන OH- මවුල ගාන කියලා කියන්නේ NaOH ලැබිච්ච OH- නේ. එහෙනම් දැන් අපිට පුළුවන් මෙහෙම දෙයක් කරන්න ඝන සෙල් 100ක තියෙන OH- මවුල ගාන අපි දන්නවා 0.02යි. එහෙනම් අපි හොයමු ඝන සෙල් 25ක OH- නැත්නම් NaOH ඉවත් කරදි නෑ. OH- මවුල ගාන සමානයි 0.02 තිබ්බේ ගුණ කිරීම 100ක තිබ්බේ එහෙනම් 100ෙන් බෙදුවා ගුණ කරා 25න් එතකොට නම 0.0.05යි මවුල කියන. එහෙනම් OH- මවුල ගන්න ඕකනේ. දැන් ඔක අනුමාපනය කරන HCl එක්කනේ 0.5යි මවුල ගන්න ඩෙසිමීටරයට. අපෙන් අහන්නේ පරිමාවනේ. එහෙනම් දැන් HCl එක්ක සිදු කරන ප්‍රතික්‍රියාව ලියමු මේ OH-. ඒක ලබා දෙන්නේ H2O ධන Cl-. එහෙනම් දැන් අපිට පුළුවන් හොයාගන්න මෙයාගේ මවුල ගාන 5වරක් 10 නම් එහෙනම් මේ HCl කොච්චරක් වොන්ද එක ටිකයි ස්ටෝයික විදිහ නිසා 5වරක් 10 දුරක් ඕනේ සම්පූර්ණ ප්‍රතික්‍රියා සිද්ධ වෙන්න නම් එහෙනම් මේ V පරිමාණය තුළ මේ 5වරක් 10 දුරක මවුල ගාන තියෙන්න ඕනේ. එහෙනම් 1000ක තමයි 0.5 ගුණ කිරීම V. ඒක සමානයි 5වරක් 10 එතකොට එන V සමාන වෙන්නේ 5 බෙදීම 0.5යි. ඒ කියන්නේ 50 බෙදීම 5යි. ඒ කියන්නේ ඝන සෙන්ටිමීටර 10යි. හරි. එහෙම තමයි ඝන හදන්නේ. හරි. අපි තව ගණනක් බලමු. මෙන්න මෙහෙම එකක් තමයි ඒක කියන්නේ. 0.5 m බේරියම් ක්ලෝරයිඩ් 200ක් 0.8 m සෝඩියම් ක්‍රෝමේට් 300ක් එක මිශ්‍ර කරනවලු. එතකොට අපිට කියලා තියෙනවා අවක්ෂේපයක් ඒ මිශ්‍ර කරාට පස්සේ එම අවක්ෂේපයක් ලැබෙනවලු. හරිද? අපෙන් අහනවා පෙර මේ බේරියම් 2+ සාන්ද්‍රණය කොච්චරද කියලා. හරි. දැන් මේ වගේ මිශ්‍ර කිරීමක් කරනවා නම් අපි බලන්න ඕනේ කවුරු හරි ඉතුරු වෙනවද මේ ඉන්න දෙන්නගෙන් අවක්ෂේපය හැදෙනවා BaCrO තමයි අවක්ෂේපය. එතකොට ඒ අවක්ෂේපයේ ඉන්න යම් අයනයක් ඉතුරු වුණොත් ඒක පොදු අයනයක් බවට පත් වෙනෝනේ. මොකද මම කිව්වේ දැන් අවක්ෂේපයක් හැදෙනවා. ඒ නිසා අපිට මේ විදිහට සම්පූර්ණ ඊතලයක් දාලා ප්‍රතික්‍රියා යන්න පුළුවන්. අවක්ෂේපය හැදිලා පතුලට යනවා. ඉස්සෙල්ලා මේ ඒකනේ පොඩ්ඩක්වත් දී වෙනද අවක්ෂේපය හැදිච්ච ගමන් පල්ලෙහාට යනවා. ඊට පස්සේ තමයි උඩ බලන්නේ. එතකොට මේ බේරියම් 2+ හරි CrO2- හරි ඉතිරි නම් එතකොට අපිට සිද්ධ වෙනවා මොකක් කරන්නද? එතකොට අපිට සිද්ධ වෙනවා ඒ දෙන්න කවුරු හරි ඉතුරු නම් පොදු අයනයක්සේ සලකලා ගාන හදන්න. එහෙනම් අපි මේ වගේ සටහනක් ගන්නවා දෙන්නේ මිශ්‍ර කිරීමක් සිදු කරනවා නම්. එහෙනම් ආරම්භක ප්‍රමාණය හොයමු බේරියම් ක්ලෝරයිඩ්ගේ 1000ක තමයි 0.5 ගුණ කිරීම 200. එතකොට එනවා 0.1යි මවුල කියන. සෝඩියම් ක්‍රෝමේට් මවුල ගන්න අපිට හොයන්න පුළුවන් 1000ක තමයි 0.8ක් තියෙන ගුණ කිරීම 300. එතකොට එන්නේ 2.0.4යි කියන. හරිද? දැන් කවුද වැඩිපුර ඉන්නේ? වැඩිපුර ඉන්නේ බේරියම් ක්ලෝරයිඩ්. ඒ නිසා එයා සම්පූර්ණ ප්‍රතික්‍රියා කරනවා වර්ණ ලකුණු දාන්න බැහැ වෙන හින්දා. එතන මෙතන ඍණ 0.1යි මෙතන බේරියම් ක්‍රෝමේට් හැදෙන අවක්ෂේපය ඇත්තටම ඒක 0.1යි. එතකොට මෙතන NaCl හැදෙන කොච්චරද 0.2. හරිද? දැන් බලන්න මෙයා ඉතුරු වෙයිද නැහැ. එහෙනම් මෙන්න මෙයා ඉතුරු වෙනවා 0.14ක් ඉතුරු වෙනවා. බේරියම් ක්‍රෝමේට් 0.1ක මවුල ගානක් හැදලා දිනවා. සෝඩියම් ක්ලෝරයිඩ් 0.2ක් තියෙනවා. ඔන්න මම සටහන ගහගත්තා. මම දැන් පොඩි රූප සටහනක් ඇඳලා වලට පෙන්නන්නම්. දැන් එක සැරේටම වෙන්නේ ඔන්න අවක්ෂේපය හැදුණා. කවුද අවක්ෂේපය? බේරියම් ක්‍රෝමේට් අවක්ෂේපය හැදුණා. දැන් එයා උඩ බලනවා. එයාට පේන අයන මොනවද? ඒ කියන්නේ මේ ඉතිරි වෙච්ච ඒවායි හැදිච්ච ඒවායි තමයි මේ ද්‍රාවණේ ඉන්නේ. ඒතර Na+ කියන අයන පේනවා.
තව මොනවද පේන්නේ? CrO2 minus අයනත් පේනවා. තව මොනවද පේන්නේ? Cl minus උත් පේනවා. හරි. හැබැයි දැන් අවක්ෂේපේ ඉන්න අයනයක්ම ආරම්භය දැන් ඉන්නවද නැද්ද? ඔව් ඉන්නවා. මේ CrO4 කියන කෙනා මේ ඉන්නවනේ. එහෙනම් මෙන්න මෙයා පොදු අයනයක්. එහෙනම් මේ ගාන පොදු වෙන ආචරණ ගාන. එහෙනම් අපි මෙන්න මෙයාගේ සාන්ද්‍රණය හොයනවා. දැන් හිතන හැටි කොහොමද? අවක්ෂේපයෙන් ලැබෙන ටික නොසලකා හරිනෝ මෙයාගේ සාන්ද්‍රණය. අවක්ෂේප ලැබෙන ටික ගාන අවක්ෂේප ලැබෙන ටික. ඒතර මුළු ද්‍රාවණයෙම මේ ක්‍රෝමේට් සාන්ද්‍රණය කියලා කියන්නේ මේ ඉතිරි වෙච්ච මෙන්න මේ CrO2 සාන්ද්‍රණය. හරිද? අපි දැන් ඉස්සෙල්ලම එහෙනම් මේ සාන්ද්‍රණය හොයමු. හරි. ඒකට අපි මෙයාව අයනීකරණය කරමු ඉස්සෙල්ලම. Na2CrO4 සම්පූර්ණයෙන් අයනීකරණය වෙලා 2 Na plus CrO2 minus මෙතන 1+1+1+. එතකොට මෙයාගේ මවුල ගාන 0.14 නම් ක්‍රෝමේට් මවුල ගාන කොච්චරද? 0.14ක් ලැබෙනවා. හරිද? දැන් අපි හොයාගමු CrO2 minus ගේ සාන්ද්‍රණය. හරිද? එතකොට ඒක බලමු අපි කීය දෙන්නේ කියලා. 0.14 තියෙන කොච්චර පරිමාපද බලන්නකො 300 200 කියන්නේ 500 කොච්චර නම් 1000ක කොච්චරද? හරිද? එතන 0.28යි මවුල ගන්න ඩෙසිමීටරයට. හරි. දැන් අපිට තියෙන්නේ මොකක් කරන්නද? දැන් අපිට තියෙන්නේ බේරියම් ක්‍රෝමේට් කියන අවක්ෂේපය දිය කරන්න. එහෙනම් මෙන්න බේරියම් ක්‍රෝමේට් අවක්ෂේපයේ දියවීමට අදාළ ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාව barium 2 plus 8 ධන CrO2 minus 8 දැන් මෙතන ද්‍රාව්‍යතාවය A නම් මෙතන A මෙතන A ධන 0.28 තේරෙනවද? එහෙනම් දැන් අපිට සිද්ධ වෙනවා KSP ප්‍රකාශය ලියමු. එහෙනම් දැන් අපි KSP ප්‍රකාශය ලියනවා. එහෙනම් KSP සමාන වෙන්නේ මම ආයතන ලියන ප්‍රකාශනේ A ගුණ කිරීම A ධන 0.28 නේ. හැබැයි අපි මේ අවක්ෂේපයෙන් ලැබෙන ටික මොකක් කරනවද? නොසලකා හරිනවා. එතකොට අපිට KSP 8 වරක් 10 15ක් කියලා දීලා තිබ්බේ. එහෙනම් මෙතන A ගුණ කිරීම 0.28 ඒ සමානයි 2.86 වරක් 10 14යි බලුවා ආපු වගේ තාමත්ම අඩු වගේක්. ඒ කියන්නේ බේරියම් 2 plus සාන්ද්‍රණය නම් 2.86 වරක් 10 14යි. දැන් උපකල්පනයේ සාධාරණීකරණය කරන්නේ කොහොමද? අපි උපකල්පනයේ සාධාරණීකරණය කරද්දී ඒක වතුරදී කරා නම් ලැබෙන ද්‍රාවිතාවය නැත්නම් මේ අයනයේ සාන්ද්‍රණය සලකනවා. අපි බලමු කරන හැටි. වතුරදී කරා නම් මෙතන ද්‍රාවිතය B කියලා හිතමු. මෙතනත් B මෙතනත් B. එතකොට KSP 8 වරක් 10 ඍණ 15 සමානයි B වර්ගවල. දැන් වර්ගමූල හොයන්න එපා. දැන් මේක හොයනකොට මෙහෙම දෙයක් කරමු. අපි මේක ලොකු කරමු 80 ගුණ කිරීම 10 ඍණ 16 කියලා. හරිද? එතකොට වර්ගමූල ගන්නකොට 80 වර්ගමූලය හොයන්න ඕනේ. සාමාන්‍ය 80 වර්ගමූල දැන් 4 වරක් 10නේ. sorry 8 වරක්. එතකොට මේක නෝ B සමාන වෙන්නේ 10 ඍණ 8යි 80 වර්ගමූල. සාමාන්‍ය 80 වර්ගමූලේ ආසන්න වශයෙන් සමාන වෙන්නේ 9ටනේ. වතුරදී කරා නම් ද්‍රාවිත 9 වරක් 18යි. එහෙනම් පොදු අයන ඉන්න මොහොතේදී ද්‍රාවිත ඊටත් වඩා අඩු වෙන. එහෙනම් අපි අර ඉස්සෙල්ලා අවක්ෂේපයේ ලැබෙන ටික නොසලකා හැරිය එක සාධාරණයි. උපකල්පනයේ සාධාරණීකරණය ගන්න එහෙමයි. හරි අපි තව ගානක් හදමු. ඒකෙ මෙන්න මෙහෙමයි ඊටුට වෙනස්. ඝන සෙන්ටිමීටර් 200ක ද්‍රාවණයක් තියෙනවා. ඒකේ NaCl Na2CrO4 සෝඩියම් ක්ලෝරයිඩ් සෝඩියම් ක්‍රෝමේට් ඉන්නවා. ඒකට දානවා වැඩිපුර 0.8 mAgNO3 ඝන සෙන්ටිමීටර් 100ක්. මේ වැඩිපුර කියන වචන හරි වැදගත්. හරිද? මම ඊමස්සේ කියන්නම්. දැන් දැම්මට පස්සේ මොකද වෙලා තියෙන්නේ? අවක්ෂේපයක් හැදෙනවා කියලා ගාන කියලා තියෙනවා. හරිද? ඊට පස්සේ ඒ වගේම අපිට දත්ත දෙකක් දීලා තියෙනවා. පෙරනේ Cl- සාන්ද්‍රණය එකවරක් 10 9යි. ඒ වගේ මේ අවක්ෂේපයේ ස්කන්ධය 8.075 ග්‍රෑම් කියලා දීලා තියෙනවා. ඔයාලගෙන් ප්‍රශ්නෙන් අහන්නේ මෙන්න මේ ආරම්භක ද්‍රාවණයේ සෝඩියම් ක්ලෝරයිඩ් සහ සෝඩියම් ක්‍රෝමේට්ලගේ සාන්ද්‍රණය හොයන්න කියයි. දැන් හිතන්න දැන් මෙන්න මෙහෙමයි. දැන් වැඩිපුර සිල්වර් නයිට්‍රේට් ඉන්නවනේ. වැඩිපුර කතාවේ තේරුම තමයි අනිවාර්යෙන් සිල්වර් නයිට්‍රේට් මේ දෙන්න අතර ප්‍රතික්‍රියාවෙන් පස්සේ ඉතිරි වෙනවා. ඒ කියන්නේ අවක්ෂේප හැදෙන බව අපි දන්නවනේ. එහෙනම් අපිට බය නැතුව දැන් AgNO3 ධන NaCl මේ ප්‍රතික්‍රියා සම්පූර්ණ ඉතලෙන් දාලා ලියන්න පුළුවන්. ඒතර AgCl ධන NaNO3 ඒ වගේම Na2CrO4 ධන AgNO3
ඒකෙත් හැදෙනවා Ag2CrO4 ධන NaNO3. මෙතන දෙකක් නිසා මෙතන දෙකක් දාන්නත් උනේ Ag දෙකක් ඉන්න මෙතන දෙකක් දාන්නත් ඕන. එතකොට තුනද ගන්න. එතකොට මේ ප්‍රතික්‍රියා සම්පූර්ණයෙන් වෙනවා කියලා තේරුම් ගන්න. ඉස්සෙල්ලම වෙන්නේ මේක දානකොට මේ දෙන්න සම්පූර්ණ ප්‍රතික්‍රියා කළ අවක්ෂේපය හදනවා. හරිද? ඊට පස්සේ තමයි අවක්ෂේප දිය වෙන හදන්නේ. ඒතර අවක්ෂේප දිය වෙන හදනකොට මෙයා වැඩිපුර දාපු නිසා මේ ද්‍රාවණයේ Ag+ ඉන්නවා කියලා සලකන්න පුළුවන්. ඒතර මේ අවක්ෂේප දෙකේම Ag තියෙනවනේ. එහෙනම් මේ Ag+ කියලා කියන්නේ පොදු අයනයක්. එහෙනම් මේක පොදු වෙන ආචරණ ගානක්. එතකොට පොඩ්ඩක් හිතන්න මේ ද්‍රාවණයේ අපිට පෙරනේ Cl- ආණ්ඩුවේ දීලා තියෙනවා. දැන් පොඩි දෙයක් කියන්න. යට අවක්ෂේපයක් තියෙනකොට උඩ තියෙන ද්‍රාවණයේ එක් අවක්ෂේපවල අයනික ගුණිතය Ksp ට සමාන වෙන්න එපා. ඒක මෙතන Ag+ ආණ්ඩනයේ වතාවක් Cl- ආණ්ඩනය ඒක Ksp ට සමාන වෙන්න ඕනේ AgCl. ඒ වගේම Ag2CrO4 ගේ අයනික ගුණිතය එයාගේ Ksp අගයට සමාන වෙන්න ඕනේ. හරිද? එතකොට දැන් අපිට Cl- ගේ සාන්ද්‍රය දීලා තියෙනවනේ. එහෙනම් මම AgCl ගේ අයනික ගුණිතය සැලකුවොත් AgCl ගේ අයනික ගුණිතය උඩ ලියුවා. ඒක සමානයි එයාගේ Ksp අගයට. එතකොට මම මේක දන්න නිසා Ksp දීපු නිසා මට Cl- මේ Cl- ආණ්ඩනයේ Ksp දන්න නිසා මට හොයාගන්න පුළුවන් මේ පෙරනේ Ag+ ආණ්ඩනය කොච්චරද කියලා. එතකොට අපි කොහොමද Ag+ ආණ්ඩනය සමානයි. මෙතන Cl- ආණ්ඩනය එකවරක් 10 9යි. Ksp අගය එකවරක් 10 10යි. එතකොට අපිට හොයාගන්න පුළුවන් Ag+ ආණ්ඩනය 0.1යි. 0.1යි මෝල් ගන්න ඩෙසිමීටරයට. දැන් හිතන්න පොඩ්ඩක් මේ ලැබිලා තියෙන Ag+ ආණ්ඩනය කියලා කියන්නේ මොකක්ද? දැන් ඇත්තටම මේ ද්‍රාවණයේ Ag+ තුන් ආකාරයකින් ලැබෙන්න පුළුවන්. එකක් තමයි AgNO3 ඉතිරි වෙලා එයාගෙන් ලැබෙන Ag+ ආණ්ඩනයක් මේකේ තියෙනවා. ඒ වගේම AgCl අවක්ෂේපය දිය වෙලා Ag+ ලැබෙනවා. Ag2CrO4 දිය වෙලා Ag+ ලැබෙනවා. ඒතර මේ ලැබිලා තියෙන ද්‍රාවණය තුල මුළු Ag+ ආණ්ඩනය. හැබැයි මෙතෙන්ද අපිට පේනවා AgCl ද්‍රාවිතාවයෙන් ලැබෙන Ag+ ආණ්ඩනයකුත් තියෙනවා. ඒක අපි දන්නවා. ඇයි? දැන් AgCl ද්‍රාවිතාවයෙන් Cl- ලැබෙන අපිට Cl- ආණ්ඩනය දීලා නෙමෙයි පෙරනේ. එහෙනම් මේ මොහොතේදී එයාගෙන් Ag+ එකවරක් 10 9ක් ලැබෙන්න ඕනේ. හරිද? එතකොට බලන්න දැන් මුළු Ag+ ආණ්ඩනය 0.1ක් ලැබිලා තියෙනවා. එතකොට පේනවා මේක ඇතුලේ එකවරක් 10 9 කියන එක නැහැ. හරිද? ඒක නොසලකා හැරෙන්න. ඒ නිසා කොහොමද ගණන් හදනකොට මේ ගණන් හදනකොට අපි අවක්ෂේප වලින් ලැබෙන ඒ අයන සාන්ද්‍රණය ගණන් ගන්නේ නැහැ නොසලකා හරිනවා. එහෙනම් මේ Ag+ සාන්ද්‍රණය කියලා මේ ලැබිලා තියෙන්නේ ඉතිරි වෙච්ච AgNO3 වලින් ලැබිච්ච Ag+ සාන්ද්‍රණය කියලා මෙතෙදි තේරුම් ගන්න ඕනේ. හරිද? එතකොට ඊට පස්සේ අපිට පුළුවන් මෙහෙම දෙයක් කරන්න. අපිට පුළුවන් ආරම්භක Ag+ මවුල ගන්න හොයන්න. ඊට පස්සේ හොයන්න පුළුවන් මේ දත්තෙන් ඉතිරි වෙච්ච මේ පෙරනේ ඉතිරි වෙච්ච Ag+ මවුල ගන්න හොයන්න. මොකද AgNO3 ආරම්භක මවුල ගානේ ඉතිරි වෙච්ච Ag+ මවුල ගාන අඩු කරාට පස්සේ ලැබෙනවා අවක්ෂේපයේ ඇතුළට ගියපු Ag+ මවුල ගාන. හරිද? ඒ නිසා අපි යන්නේ තියරියෙන් අපි බලමු ගාන හදන්න. එහෙනම් මෙන්න ද්‍රාවණය තුල ඉතිරි Ag+ මවුල ගාන සමානයි 1000ක තමයි 0.1. දැන් බලන්න ද්‍රාවණයේ පරිමාව. අර යගේ 100ක් දැම්මේ 200කට. එතකොට මුළු පරිමාව 300යි. දැන් මෙතන මේ Ag+ ඉන්නේ 300. ඒ නිසා අපි ගුණ කරන්න ඕනේ 300. හරිද? එතකොට ලැබෙන්නේ 0.03යි මවුල. ඒ තමයි ඉතිරි වෙච්ච Ag+ මවුල ගාන. දැන් අපිට හොයන්න පුළුවන් ආරම්භක AgNO3 මවුල ගාන 1000ක තමයි 0.8 ගුණ කිරීම 100 එතකොට ලැබෙනවා 0.08. දැන් අපිට හොයන්න පුළුවන් එම නිසා අවක්ෂේපය තුල ඊට කලින් AgNO3 මවුල ගාන වගේ මම ඒක අයනීකරණය කරන සම්පූර්ණයෙන්ම ඒක සම්පූර්ණයෙන්ම අයනීකරණය වෙන කෙනෙක් සීලම නයිට්‍රේට් වතුර දිය වෙනවා. සබයි නැතුව සම්පූර්ණ ඉතල දාලා යන්න පුළුවන්. මෙයාගේ මවුල ගාන 0.08යි. එහෙනම් Ag+ 0.08ක් ලැබෙනවා. දැන් අපිට ආරම්භක Ag+ මවුල ගානෙන් ඉතිරි වෙච්ච ගාන අඩු කරාට පස්සේ ලැබෙනවා අවක්ෂේපය ඇතුළට ගියපු Ag+ මවුල ගාන. එහෙනම් අපිට මේ නිසා අවක්ෂේපය තුල Ag+ මවුල ගාන
අවක්ෂේපය තුල AG+ මවුල ගාන සමානයි 0.08 අඩු කරලා 0.03. ඒකවල ලැබෙනවා 0.05ක් මවුල. හරිද? ඔන්න අපි අවක්ෂේපය ඇතුලේ තියෙන AG+ මවුල ගාන හොයාගත්තා. හරි අපි දැන් බලමු අවක්ෂේපය කියන්නේ AgCl සහ Ag2CrO4 නේ. මම මෙහෙම දෙයක් කරනවා. AgCl ගේ මවුල ගාන x කියලා හිතනවා. Ag2CrO4 මවුල ගාන y කියලා හිතනවා. දැන් බලන්න මට මෙහෙම දෙයක් කියන්න පුළුවන්. AgCl මවුල x ඉන්නකොට ඒකේ ඇතුලේ තියෙන Ag+ මවුල ගානත් x ම තමයි. ඒතර Ag2CrO4 ගේ Ag+ අයින දෙකක් තියෙනවානේ. ඒ නිසා මෙයාගේ තියෙන y මවුල ගානක් නම් මෙතන එතකොට 2y මවුල ගානක් Ag+ තියෙන්න ඕන. එහෙනම් අපි මේ අවක්ෂේපය ඇතුලේ තියෙන Ag+ මවුල ගාන හොයලා තියෙන්නේ. එතකොට ඒක සමානයි කීයටද? x ධන 2y. එහෙනම් මේ මං කියන්නේ අවක්ෂේපයේ තුල පවතින Ag+ මවුල ගාන. මේ හොයලා තියෙන්නේ මොකද? අවක්ෂේපය තුල පවතින Ag+ මවුල ගාන. ඒ දෙක අපිට සමාන කරන්න පුළුවන් 0.05ට සමාන කරා. ඒක තමයි පළවෙනි සමීකරණය. ඊට පස්සේ තව සමීකරණයක් හදන්න පුළුවන්. හරි ඊට පස්සේ අපි මෙහෙම වැඩක් කරමු. මේගොල්ලන්ගේ මෞලික ස්කන්ධ දැන් 143.5 AgCl ගේ මෙයාගේ 332යි. එතකොට මේ මවුල ගාන 143.5න් ගුණ කරොත් එතකොට ලැබෙනවා නියදී මිශ්‍රණයේ AgCl ගේ ස්කන්ධය. ඊට පස්සේ 332කින් ගුණ කරනවා මේ y මෙයාගේ මවුල ගාන y. එතකොට ලැබෙන්නේ Ag2CrO4 ගේ ස්කන්ධය. එතකොට මේක අපිට දීලා තිබ්බ ස්කන්ධය 8.75යි ග්‍රෑම්. එන මෙන්න දෙවෙනි සමීකරණය. හරි. දැන් අපිට මේ විදිහට සමීකරණ විසඳලා අපි මේ කරලා තියෙන පළවෙනි සමීකරණය ගුණ කරලා තියෙනවා මේ 143.5. හරිද? මේක ලැබෙනවා. ඊට පස්සේ ලැබෙන සමීකරණයයි මේ දෙවෙනි කැරෙන් දෙකෙන් 3 අඩු කරනවා. එතකොට y සමානයි 0.02ක් වෙනවා. එතකොට මේක ආදේශ කරලා x සමානයි 0.02ක් කියලා ගන්න පුළුවන්. එතකොට මේ තමයි AgCl ගේ මවුල ගානයි Ag2CrO4 මවුල ගාන. අපි අහන්නේ නමුත් අර ආරම්භක ද්‍රාවණයේ සෝඩියම් ක්ලෝරයිඩ් සහ සෝඩියම් ක්‍රෝමේට් ලගේ සාන්ද්‍රණය. අපි බලමු මේක හොයන හැටි. මේ විදිහට සම්පූර්ණ ඊතල දාලා මේ ප්‍රතික්‍රියා දෙක ලියා ගන්න පුළුවන්. මොකද අපි අවක්ෂේපයක් හැදෙන බව දන්නේ හින්දා අපිට මේ විදිහට සම්පූර්ණ ඊතල දාලා මේ ප්‍රතික්‍රියා ලියා ගන්න පුළුවන්. ඒතර AgCl ගේ මවුල ගාන 0.02 කියලා හොයාගත්තා. Ag2CrO4 මවුල 0.02යි. එහෙනම් සෝඩියම් ක්ලෝරයිඩ් තියෙන 0.01යි. සෝඩියම් ක්‍රෝමේට් 0.02 නම් මේ Na2CrO4 සෝඩියම් ක්‍රෝමේට් මවුල ගාන 0.02ක් කියලා කියන්න පුළුවන්. හරිද? එහෙනම් දැන් අපිට තියෙන්නේ සාන්ද්‍රණය හොයන්න. එහෙනම් NaCl ද්‍රාවණයේ සාන්ද්‍රණය එයා හිටිය ආරම්භයේදීම 200ක තමයි මේ මවුල ගාන හිටියේ. 200ක 0.02 කට ගුණ කරනවා 1000න්. ඒතරට 0.05යි මවුල ගාන ඩෙසිමීටරයට. ඊට පස්සේ සෝඩියම් ක්‍රෝමේට් ගේ සාන්ද්‍රණය හොයාගන්න පුළුවන්. එයාගේ 0.02 තිබ්බ 200ක ගුණ කරා 1000න්. ඒතරට 0.1යි මවුල ගාන ඩෙසිමීටරයට ගියේ. ඔන්න ඔහොම තමයි මේ වගේ පොදු ආයනාචන ගානක් හදන මේ ගාන විශේෂයි. හේතුව AgNO3 දානකොට අවක්ෂේප දෙකක් එක මොහොතේ හැදුණා.